මම හිතනවා දැන් තියෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මම දැක්ක එක සටහනක් තිබුණා. තාත්තා තෙල් පෝලිමේ, අම්මා ගෑස් පෝලිමේ, දුව කිරිපිටි පෝලිමේ, පුතා පාස්පෝර්ට් පෝලිමේ. ඒ කියන්නේ මේ ආර්ථිකය පවුලකට දැනෙන ආකාරය තමයි ඒන් පිළිබිඹුවන්නේ. ඒ වගේම ගොවි ජනතාව තමගේ සාධාරණ ඉල්ලීම් පෙරටු කරගෙන පාරට ඇවිල්ලා තිබෙනවා. සාමාන්‍ය ජනතාව තමන්ගේ ජීවන වියදම දරා ගන්න බැරුව අඳුණා ළඟමින් තිබෙනවා. ඒ වගේම මම දැක්ක බන්දුළු ගුණවර්ධන වෙළඳ කටයුතු අමාත්‍යවරයා කියනවා විශාල ඩොලර් හිගයක් තිබෙනවා අනාගතයේදී තෙල් ගෙන්වා ගැනීමට අපහසුතාවයක් ඇති වෙයි කියලා. ඒ වගේම තෙල් සංස්ථාව බාර අමාත්‍යවරයා කියනවා විශාල කන්ටේනර් තොගයක් වරායි හිර වෙලා තිබෙනවා ගේන්න ඩොලර් නැහැ කියලා. ඒ වගේම සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යතුමත් බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. අනුරයාප මන්ත්‍රීතුමත් බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ සියල්ලංගෙන් පෙන්වු කරන රට විශාලතම ආර්ථික ප්‍රපාතයකට ඇද වැටී තිබෙන බව. දැන් අයවැය ලේඛනයේ මොකද්ද කළ යුතු තිබුණේ? මේ ජනතාව පත් වී තිබෙන ප්‍රපාතයෙන් ගොඩේම සඳහා කෙටි කාලීන සහ මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩේම සඳහා දිගු කාලීන දැක්මක් යෝජනා කරා. නමුත් මේ අයවැය ලේඛනයේම කෙටි කාලීන දැක්ම හෝ දිගු කාලීන දැක්මක් ඇති නොවී තිබෙන බව තමයි අපි කවුරුත් පොදුවේ පිළිගත යුතුයි. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටේ අර්බුද කීපයක් ගත්තොත් ඔබතුමා දන්නවා විශාල ඩොලර් හිගයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා. ඒ දිගු කාලයක් තිස්සේ අපි අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක වලට අද අපි මුහුණ දී තිබෙනවා. ඉතිහාසයේ බරපතලම විදේශ සංචිත කඩාවැටීමට ලක් වී තිබෙනවා. ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා වෙනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 2.2කට හිඳිලා තිබෙනවා. ඒ වගේම අපි වාර්ෂිකව අපි ඩොලර් වෙනුවෙන් ඩොලර් අරන් තින ණය ප්‍රමාණය සඳහා රටක් හැටියට අපි ඩොලර් බිලියන 7කවත් ණය වාරිකයක් ගෙවිය යුතු තිබෙනවා. අපේ ආනයන සහ අපනයන අතර පරතරය විශාල ලෙස වර්ධනය වෙලා තිබෙනවා. මා දැක්ක මුදල් අමාත්‍යවරයා අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරා මේ අවුරුද්දේ වෙළඳ ශේෂය බිලියන 7ක් අපේක්ෂා කරනවා කියලා. මාගේ උපකල්පනය නම් බිලියන 7 ඉක්මවා යනවා. මොකද පහුගිය මාස 8ට ආනයන අපනයන අතර පරතරය බිලියන 5.58ක් තිබෙනවා. දැන් ඉදිරි මාස 4 සංසන්දනය කරලා බැලුවොත් මේ වෙළඳ පරතරය බිලියන 8 ඉක්මවනවා. ඒ නිසා අපිට අතිරේක වශයෙන් ඩොලර් ආනයනය කරගැනීම මේ භාණ්ඩ ආනයනය කරගැනීමෙන් ඩොලර් බිලියන 8ක් අවශ්‍යයි. ඒ වගේම අපිට අතිරේක වශයෙන් ණය වාරික ගෙවීම සඳහා වසරකට ආසන්න වශයෙන් රටක් ලෙස ඩොලර් බිලියන 7ක් අවශ්‍යයි. ඒකට අපිට ඩොලර් බිලියන 15ක් මේ කරුණු දෙකට පමණක් අපි උපයාගත යුතුයි. හැබැයි අපේ ඩොලර් ලැබෙන මාවත් වලට මොකද්ද සිදු වී තිබෙන්නේ? මා දැක්ක මුදල් අමාත්‍යතුමා කියනවා ඔව් අපේක්ෂා කරනවා කියලා මේ අවුරුද්දේ ඩොලර් බිලියන 11.9ක අපනයන ආදායමක් ඔව් එතෙන්ට යන්න පුළුවන් වේවි. හැබැයි අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය වීම වළක්වන්න බෑ. ඒ නිසා අපේ අපනයන ආදායම වර්ධනය වෙනවට සාපේක්ෂව අපේ ආනයන වියදම වර්ධනය වීම ඊට වඩා වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා එයත් තිබෙන ඉතාමත් අහිතකර තත්ත්වයක. ඒ වගේම අපිට ප්‍රධාන ආදායම මාර්ගයක් බවට පත්වුණු විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම ඔබතුමා දන්නවා විදේශගත ශ්‍රමිකයන්ගේ ලැබීම ආසන්න වශයෙන් ගත්තොත් අපිට ඩොලර් බිලියන 7.5ක් ඩොලර් බිලියන 7.8ක වගේ ප්‍රමාණයක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ විශාල ප්‍රමාණයකින් කඩා වැටෙමින් තිබෙනවා. මම ඔබතුමාට උදාහරණයකට කිව්වොත් මේ ජුලි මාසයේ 2020 ජුලි මාසයේ අපිට මිලියන 702ක් ලැබෙනවා විදේශගත ශ්‍රමිකයන්ගේ. හැබැයි 2021 ජුලි මාසයේ අපිට ලැබෙන්නේ මිලියන 453යි. ඒ කියන්නේ 2020 හා සංසන්දනය කරලා බලනකොට විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම ජුලි මාසයේ මිලියන 249කින් අඩු වී තිබෙනවා ඩොලර්. ඒ වගේම අගෝස්තු මාසයේ 2020 අගෝස්තු මාසයේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපිට ලැබුණා ඩොලර් මිලියන 665ක්. මේ අගෝස්තු මාසයේ ලැබිලා තියෙන ඩොලර් මිලියන 447යි ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 218ක අඩුවීම. ඒ කියන්නේ මේ මාස දෙක විතරක් සංසන්දනය කරලා බැලුවොත් ගිය අවුරුද්දට සාපේක්ෂව ඩොලර් මිලියන 467ක අඩුවීමක් තිබෙනවා. ඒ නිසා මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ආදායම ඩොලර් බිලියන 6ත් 6.5ත් අතර ප්‍රමාණයකට තමයි රැඳෙන්නේ. අපි ඩොලර් බිලියන 15ක් අවශ්‍ය වෙයි තිබෙනවා. මේ උපයාගන්නේ කොහොමද?
ඒ සඳහා කෙටි කාලන සලස්මක් අවශ්‍යයි. ඒ මොකද අපි දන්නවා මේ ජනවාරි මාසය වෙනකොට ජනවාරි මාසයේ 27 වෙනිදාට ISB එක සම්පූර්ණ වෙන ඩොලර් මිලියන 500ක. බොහෝ ආර්ථික විශේෂඥයන් කියනවා එය ඉතාමත් අනතුරුකාරී තත්ත්වයක් අපිට ඇති කරાવી කියලා. ලබන අවුරුද්දේ ජුලි මාසය වෙනකොට අපිට ISB එකක් ගෙවන්න තිබෙනවා ඩොලර් බිලියනයක. සම්පූර්ණ වෙනවා ඩොලර් බිලියනක ISB එකක් ජාත්‍යන්තර සුරේ බැඳුම් කරයක් අපි ලබන අවුරුදු ජුලි මාසයේ ගෙවිය යුතු තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් මාසයකට ඩොලර් මිලියන 300ක වගේ ණය වාරිකයක් අපි ගෙවිය යුතු තිබෙනවා. ඒ නිසා ණය වලින් විශේෂම ඩොලර් වලින් හිඳුණු පතුලට වැටිච්ච ආර්ථිකයක් අද අපි හමුවේ තිබෙනවා. ඒ වගේම අපේ නිෂ්පාදන වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. කෘෂිකර්මාන්තය ගත්තොත් මම හිතන විශාලම අර්බුදයක් නිර්මාණය විය හැකියි. ඒ නිසා විශේෂයෙන් ගත්තොත් මේ රට තුල ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික කඩාවැටීමටත් ඒ වගේම ජනතාවගේ ජන ජීවිත තුල ඇති වී තිබෙන විශාල බිඳවැටීමටත් සාපේක්ෂව ගත්තොත් මේ අයවැය ලේඛනය ඒ සඳහා කිසිවක් නැති හිස් සහ පුස් දැක්මක් කියලා තමයි අපිට කියන්න තිබෙන්නේ. මීට වඩා මේ අර්බුදය පිළිබඳ අවධානය යොමු කළ යුතු තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඊළඟ මුදල් අමාත්‍යවරයා වැදගත් කරුණක් ඉදිරිපත් කරනවා. ඒක අපි ස්තුතිවන්ත වෙනවා. දැනට මේ ඉදිරිපත් කර තිබෙන වැය සීර්ෂ වලට අමතරව කිසිදු වැය ශීර්ෂයක් පරිපූර්ණක ඇස්තමේන්තු ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකරන බව. මම හිතනවා ඔබතුමා පහුගියදා කරලා දේ ප්‍රකාශය මේ විදියටම ලබන වසර පුරාම පවත්වා ගනීවි කියලා. හැබැයි ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔබතුමා අපේක්ෂා කරන බිලියන 2.2ක ආදායම, ට්‍රිලියන 2.2ක ආදායම, කෝටි 2,20,000ක ආදායමක් අපේක්ෂා කරනවා. ඔබට මේ පාර්ලිමේන්තුවට සහතිකයක් දෙන්න පුළුවන්ද ඒ ආදායම ලැබෙවි කියලා? ඔබට මේ පාර්ලිමේන්තුවට සහතිකයක් දෙන්න පුළුවන්ද මේ අයවැය ලේඛන සම්මත කරන වෙලාවේදී මේ පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා සිටින ණය ලබා ගැනීමේ සීමාව ඉක්මවන්නේ නැද්ද කියලා? මම ඉතාමත් සහතික වශයෙන් කියනවා තමුන්නාන්සේ පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් නොකරාට තමුන්නාන්සේ මේ පාර්ලිමේන්තුවට සහතික වශයෙන් ණය සීමාව වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. බලමු. ගිය අවුරුද්දෙත් ඔබතුමාට මතක ඇති බිලියන 1919ක ආදායමක් අපේක්ෂා කරා. හැබැයි අයවැය ලේඛනයේ කියන ආදායම ලැබෙන්නේ බිලියන 1561යි කියලා. එන ආසන්න වශයෙන් ගත්තොත් 80%කටත් වඩා අඩු ආදායමක් තමයි ලැබෙන්නේ. ගරු කතානායක ඔබතුමා ආර්ථික පිළිබඳ යම් දැනුමක් තිබෙන අධ්‍යාපනයක් තියෙන නියෝජ්‍ය කතානායකවරයෙක්. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම උපකල්පනයකදී 5%ක ධන ඍණ වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි 20%ක 25%ක වෙනස් වීමක් සිද්ධ වීමෙන් පෙන්눔 කරන්නේ කුමක්ද? ඒ දත්ත මුළුමනින්ම අසත්‍ය සහ ඒ පුරෝකතනය මුළුමනින්ම අසාර්ථක බව. ඒක නෙවෙයිද පෙන්වලා තිබෙන්නේ. බිලියන 1919ක ආදායම ගිය අවුරුද්ද අපේක්ෂා කරනකොට ඔබතුමා මේ අවුරුද්ද ආදායම වාර්තාව ඉදිරිපත් කළා කියනවා බිලියන 1561යි ලැබෙන්නේ කියලා. ඒ වගේම ඔබතුමා මේ අවුරුද්දේදී කියනවා බිලියන 2200ක ආදායමක් ලැබෙනවා කියලා. ඔබට සහතිකයක් දිය හැකිද මේ පාර්ලිමේන්තුවට මේ ඉදිරිපත් කොට තිබෙන ණය සීමාව වැඩි නොකරන බව? කිසිසේත්ම සහතිකයක් දෙන්න බෑ. ජූලි අගෝස්තු වෙනකොට සහතික වශයෙන් මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා යලි බිලියන 400ත් 600ත් අතර ප්‍රමාණකින් ණය සීමාව වැඩි කිරීම සඳහා. ඔබද හරිද මමද හරිද කියලා බලමු. ඒ නිසා ඒ වෙලේ ලේඛන යම් ප්‍රමාණයකට අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ පුරෝකතනවලත් සාධාරණ යථාර්ථවාදී පිළිඹුවක් යුතුයි. හැබැයි මා විශ්වාස කරනවා කිසිසේත්ම සාධාරණ සහ යථාර්ථවාදී පිළිඹුවක් මෙම අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්ත තුල නැහැ. ඒ විතරක් නෙවෙයි. ඔබතුමා අපේක්ෂා කරන මා දන්නේ නැහැ ඒක මම කියවපු ලේඛනයේ තිබුණේ බිලියන 19ක ආනයන ආදායමක් ඔබ ලබන අවුරුද්දේ අපේක්ෂා කරනවා කියලා. 2022 අපනයන ආදායම. බිලියන 19ක අපනයන ආදායම. මේ අවුරුද්දේ 11.9යි තිබෙන්නේ. ඒක 19 දක්වා වැඩි කරන ඔබ විශ්වකර්මී. ඒ නිසා රටේ ජනතාව හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා විශ්වකර්මය ඇවිල්ලා රට බේරයි කියලා. නේද? ඉන්ද්‍රජාලිකය ඇවිල්ලා රට බේරයි කියලා. මන්ත්‍රකාරයෝ ඇවිල්ලා රට බේරයි කියලා. එහෙම රට බේරන්න බෑ. ඒ නිසා මම හිතනවා මේ 11.9ක අපනයන ආදායම බිලියන 19 දක්වා වැඩි කිරීමේ තමුන්වහන්සේගේ පුරෝකතනය මුළුමනින්ම යථාර්ථවාදී නොවන පුරෝකතනය. ඒ නිසා තමයි මම නැවත පෙන්눔 කරන්නේ. මේ අයවැය ලේඛනයේ කරුණු තුනක් තිබෙනවා අරුබුද. එක මේ අයවැය ලේඛන රටේ ජනතාව මේ මොහොතේ මුහුණ දී තිබෙන කෙටි කාලන ගැටලුවට කිසිදු විසඳුමක් නැහැ. අපේ රට මුහුණ දී තිබෙන දිගු කාලන ආර්ථික අර්බුදයන් ගෙනීම සඳහා දැක්මක් හෝ සැලැස්මක් නැහැ. තුන මේ අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්ත පුරෝකතනයන් මුළුමනින්ම යථාර්ථවාදී නොවන අසාර්ථක සහ අසත්‍ය ප්‍රකාශන ගැබ්වී තිබෙනවා. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ මේ අයවැය ලේඛන පිළිබඳව මේ සංඛ්‍යා දත්ත පිළිබඳව මේ අඩංගුම් පිළිබඳව අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරලා තිබෙනවා. මා හිතන්නේ තවදුරටත් අයවැය ලේඛන සාකච්ඡා කිරීමට පමණක්වත් ප්‍රමාණවත් නොවන ලියවිලි බවට පත් වී තිබෙනවා. මේක ඇත්ත යථාර්ථයද මේ පාර්ලිමේන්තුවේ.
අපි මොනතරම් අයවැය ලේඛනදී සංඛ්‍යා දත්තත් එක්ක කරන පොරබැදීම, සංඛ්‍යා දත්තත් එක්ක කරන විශ්ලේෂණය, සංඛ්‍යා දත්තත් එක්ක කරන පුරෝකථනය, සංඛ්‍යා දත්තත් එක්ක කරනු ලබන විග්‍රහයන් සියල්ල ගරු නියෝජක කතානායකතුමා අසාර්ථක විග්‍රහයන් බවට පත් වී තිබෙනවා. ඒ නිසා අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා දත්තත් අයවැය ලේඛන අවුරුද්දක් ක්‍රියාත්මක වුණාට පසුව ඒ පිළිබඳ අතිකරනු ලබන පසුවිපර මධ්‍යහා බැලුවොත් ඉතාමත් හාස්වතිම වෙනස් තත්වයක්. මේ අයවැය ලේඛනුත් ඊට වඩා අමුතු තත්ත්වයක් උදා වේවි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි එකක් මේ අයවැය ලේඛන මේ රටේ ජනතාවට පෙන්눔 කරනවා. ඒ පෙන්눔 කරන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ අයවැය ලේඛනේ මේ රටේ ජනතාවට ඉගෙන ගත යුතු පාඩමක් තිබෙනවා. ඒ පාඩම අන් කවරක්වත් නෙවෙයි. මෙතෙක් දිගු කාලයක් අනුගමනය කළ ලද දේශපාලන සමාජීය ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටට පත් කළ හැකි ඉතාමත් විනාශකාරී ප්‍රපාතයට ඇද දමා ඇති බව. ඒක ඇත්ත. කවුරුත් මෙතන නැගිටලා අතෝසෝලා කාට හරි කියන්න පුළුවන්. අපි මේ ශේෂ්ත්‍ර වලින් අත්පත් කරගෙන තිබෙන වර්ධනය අපේ නිෂ්පාදනයේදී, අපේ ණයවලදී, අපේ ඩොලරයේදී, අපේ විදේශ සංචිතවලදී, අපේ ආනයන අපනයන වෙළඳපොළදී සාර්ථක තත්ත්වයක අත්පත් කරගෙන තිනවා කාට හරි කියන්න පුළුවන්. කියන්න බෑ. එනිසා මේ දිගු කාලීන ආර්ථික ගමන දැවැන්ත ප්‍රපාතයකට අපේ රට හෙල්ලා තිබෙනවා. මේක ඉතාමත් සුන්දර රටක්. අපේ රටේ ජනතාව අතර ඉතාමත් ස්වාමිකත්වයේ කුළු ගන්නවන්න පුළුවන් අධ්‍යාත්මයක් තිබෙන රටක්. ඉතාමත් වාසනාවන්ත රටක්. වර්ග කිලෝමීටර් 65610ක ගොඩබිමක්. ඒකට අනුවන වන පරිදි විවිධ දේශගුණික කලාප තිබෙන රටක්. විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙන රටක්. රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙන රටක්. බුදු දහමෙන්, කිතුණු දහමෙන්, හින්දු දහමෙන්, ඉස්ලාම් ධර්මයෙන් පෝෂණය වුණු රටක්. ඒ වගේම සොයා නොගත් විශාල සම්පත් වලින් පිරුණු රාජ්‍යයක්. මේ රාජ්‍ය අපේ මව්බිම ඇයගේ ඉතිහාසයේ අසරණතාවයටම හිලපු මව්බිම බවට පරිවර්තනය වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දූෂිත කණ්ඩායමකට අපේ මව්බිම ග්‍රහණයට ලක් වෙලා තිබෙනවා. වරින් වර සාමීකව අපේ මාතෘ භූමියේ දූෂණයට ලක් කර තිබෙනවා. ඒ දූෂණයේ ප්‍රතිවිපාක ඈත ගම්වල ජීවත් වෙන ජනතාව කරපිට පටවා තිබෙනවා. මේක ඇත්ත යථාර්ථය. අපේ මව්බිම දශක ගණනාවක් ස්වාමික දූෂණ ලක් වෙච්ච මාතෘ භූමියක් මේක. මේ මාතෘ භූමිය ගොඩගත යුතු නැද්ද? එනිසා මේ මාතෘ භූමිය ගොඩ ගැනීම සඳහා නව මාවතකට අපේ රට පරිවර්තනය කළ යුතුයි. එය හුදු අයවැය ලේඛනයෙන්, සංඛ්‍යා දත්ත වලින්, පාර්ලිමේන්තු ඔලුගෙඩි වලින්, තුනෙන් දෙකේ බලයෙන් ඒකෙන් නෙවෙයි ඒ කළ යුතු හේතුවන්නේ ගරු සභා නියෝජක කතානායකතුමනි. ඒ කළ යුතු හේතුවන්නේ අපේ රටේ තීරණාත්මක දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. මොකද්ද දේශපාලන පරිවර්තනය? අපේ රටේ මේ වෙලාගෙන තිබෙන දූෂිත දේශපාලනේ වෙනුවට අදූෂිත දේශපාලනයක් අපේ රට අවශ්‍යයි. මේ රට මෙවැනි ප්‍රපාතයකට හෙලීම සඳහා විශාල පංගුවක් මේ දූෂිත දේශපාලන විසින් ඉටු කොට තිබෙනවා. මම ස්තුතිවන්ත වෙන මුදල් අමාත්‍යවරයාට පළවෙනි වතාවට මා හිතන්නේ එක් දූෂිත ගනුදෙනුවක රුපියල් බිලියන 8.5 කෝටි 850ක් රඳවාගෙන තිබෙනවා. එය මහ භාණ්ඩාගාරයට බැර කිරීම සඳහා යෝජනාවක් ගෙන. බොහොම හොඳයි. පර්පචුවල් සමාගම අයතාලෙස උපයන ලද මුදල් කෝටි 850ක් නැවත භාණ්ඩාගාරයට කැඳවීම සඳහා එතුමා යෝජනා කරනවා. හැබැයි එතුමාට අමතක වෙනවා පැන්ඩෝරා පේපර්ස්. ඇය ඥාති දියණිය නිසාද මා දන්නේ නිරූපම රාජපක්ෂ. එතන තියෙන කෝටි 3500. කොහේ දන්නේ පිළිබඳ තමුන්වන්සේගේ ස්ථාවරය. ඒ වගේම තමුන්වන්සේ දන්නවා ලන්ඩන් වල එළිදර වුණා විශාල ගනුදෙනුවක්. අපේ රට එයාබස් මිලදී ගැනීම 2014 වසරේදී ඒ වෙලාව හිටපු එයාලංකේ සභාපතිවරයා කපිල එයාලංකේගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ account එකට ඩොලර් මිලියන 2ක් බැර වූ බව ප්‍රංශ එයාබස් සමාගමේ ඇතිතරම් තොරතුරු එකතු වී තිබෙනවා. හැබැයි තමුන්වන්සේ ඒ යෝජනාව කරන්නේ නැහැ. ඒ වගේම තමුන්වන්සේ සම්බන්ධ වී තිබෙන තමුන්වන්සේට චෝදනාවක් එල්ල වී තිබෙන මල්වානේ නිවසක් තිබෙනවා, අක්කර ගන්න ඉඩමක් තිබෙනවා. ඒක තමුන්වන්සේ නෙවෙයි කියලා. ඊට පස්සේ කවුද මුදිත ජයකොඩි කියන ඔහුගේ නෙවෙයි කියලා. ඊට පස්සේ තිරුණඩේෂන් කියන ඔහුගේ නෙවෙයි කියලා. ඒ නිසා කාටවත් අයිති නොවන මහ දේපලක් තිබෙනවා පවර ගන්න. සැබවින්ම අපේ රටේ මේ දූෂිත භාවයට පත් කර තිබෙන දේශපාලනේ උපයා ගන්න ලද දේපල පවරා ගැනීම සඳහා අවංක චේතනාවක් තිබෙනවා නම් මේට වඩා බොහෝ දිශාවකට ඔබතුමාගේ යෝජනාවන් සහ ඔබතුමාගේ නිරීක්ෂණ ඉදිරිපත් විය යුතුයි කියලා මා කල්පනා කරනවා. එයි මේ රට විශාල දුප්පත් භාවයට පත් වී තිබෙනවා. ජනතාව එදා වේලා ආහාර වේලක් සපයා ගන්න කෙසේද කියලා කල්පනා කරමින් තිබෙනවා. දරුවට කිරි පැකට් එකක් අරන් දෙන්නේ කොහොමද? නිවසට ගෑස් සිලින්ඩරයක් අරන් එන්නේ කොහොමද? තමන්ගේ කුමර වගා කරන්න පොහොර ටිකක් ගන්නේ කොහොමද? තමන්ගේ දුව දරුවන්ට නේද අර පිරිමැස්සෙන් යුතුව හෝ තුන් වේල කන්න දෙන්නේ කොහොමද කියලා විශාල අඳෝනාවක තිබෙනවා. හැබැයි රටක ජනතාව කෙසේ අඳෝනාවක තිබීති. රටේ පාලකයන් නෙමෙයි අඳෝනාවක ඉන්නවද? මා හිතන්නේ ලෝකේ දුප්පත් වුණු රටක් තිබෙනවා. දුප්පත් වුණු ජනතාවක් ඉන්නවා. හැබැයි පොහොසත් වුණු පාලකයන් ඉන්නවා. මේකයි සිදු වී තිබෙන්නේ. රට දුප්පත්, ජනතාව දුප්පත්, පාලකයන් පොහොසත්. අතිශය ධනෙ පොදිගත බැඳගත් දේශපාලනයක් තිබෙනවා. අපේ රටේ ඉදිරි සංවර්ධන මාවතක් ගැන කල්පනා කරනවා. මේ දූෂිත දේශපාලනයක් පරාජයට පත් කළ යුතුයි.
ඒ වෙනුවට අදූෂිත දේශපාලන අපේ රට ස්ථාපිත කිරීමෙන් තොරව සංඛ්‍යා දත්ත පිළිබඳව පුරෝකථනයන් පිළිබඳව ඉලක්කම් පිළිබඳව මොන විග්‍රහයක් කරත් වැඩක් නැහැ. මා හිතනවා ගරු මුදල් අමාත්‍යතුමාට ඒ වෙනස කළ හැකිද? කරන්න බෑ. අපේ රටේ කොරෝනා වසංගත තත්ත්වය කියලා කියන ඉතාමත් නීරස පොදු ජනතාව මුහුණ දීපු ප්‍රශ්නයක්. හැමදෙනාම කම්පණයටපත් වුණා. හැමදෙනාම බියටපත් වුණා. හැමදෙනාම තමන්ගේ ජීවිත පිළිබඳ අනියත බියකටපත් වී තිබුණා. එවැනි සමාජ ව්‍යසනයක් වෙලාවේදීත් වංචාව ඒක ඇතුළට ගේන පාලකයන් ඇන්ටිජන් කිට් මිලදී ගැනීමේදී නිරෝධායනයේදී හෝටල් නිරෝධායනයේදී වංචාවන් සිදු වුණේ නැද්ද? ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේදී අපි කෙනෙක් පසකින් තිබන්න. එවැනි සමාජ ව්‍යසනයක් තිබෙන වෙලාවකත් මහ ජනතාව තමන්ගේ ජීවිතය පිළිබඳ අනියත බියකින් ඉන්න වෙලාවකත් ඒකෙනුත් හොරකම් කරන්න පුළුවන් දූෂණය කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ රට හදයිද? මම අහන්නේ එච්චරයි. ඒ අදූෂිත දේශපාලන අපේ රටේ න්‍යාය පත්‍ර අංක 1 කරගන්නේ නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ වගේම ඔබ දන්නවා මේ පොහොර ප්‍රශ්නේ. අද ගොවි ජනතාව විශාල ව්‍යසනයකට පත් වී තිබෙනවා. මේ පොහොර පිළිබඳ ගනු ලැබූ තීන්දුව අපි ඉතාම සભ્ય භාෂාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. විද්‍යාත්මක ඔප්පු කොට තිබෙනවා. තාක්ෂණයෙන් ඔප්පු කොට තිබෙනවා. ඒ අසාර්ථකම තීන්දුවක් කියලා තන ඒත් කිසිවක් අහන්නේ නැහැ කියන්නේ උම්මතු මනසක්. ඒතර තියෙන උම්මතු මනසක්. මේ අද කුසකර්මාන්තයත් වැවිලි ශාස්ත්‍රයත් මේ මුහුණ දී තිබෙන ඛේදවාචක පිළිබඳව එය ආර්ථිකයට කරන බලපෑම එය තමන්ගේ ජීවන උපාය බවට පත් කරගත්තු ජනතාවට කරන බලපෑම පිළිබඳව හැඟීමක් සිතුවිල්ලක් දැනීමක් නැත්නම් ඔහුට තියෙන්නේ සාමාන්‍ය සංනිවේදන ඒ කියන්නේ සාමාන්‍ය සංනිවේදන වෙන සෛල නෙවෙයි. සාමාන්‍ය හැඟුම් නෙවෙයි. ඔහුට තියෙන උම්මතු හැඟුම් උම්මතු සෛල ඒකයි පෙන්눔 කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න එවැනි ව්‍යසනයක් තිබෙන වෙලාවකදීත් මම අහන්නේ ගරු නියෝජක කතානායකතුමනි සමත් වුණාද මේ පාලකයන් එය විසඳීම සඳහා ගන්න ලැබු ක්‍රියාමාර්ග දිස බලන්න. චීනෙන් පොහොර ගෙනාවා. ඒතකොට සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ රටේ සාක නිරෝධායන පනත අනුව අපිට ඉතාම ශක්තිමත් සාක නිරෝධායන සේවයක් තිබෙනවා. අපි මේ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ රට විවිධ ආක්‍රමණික පැලෑටි වලින් විවිධ ආක්‍රමණික බැක්ටීරියා සුද්‍ර ජීවීන් වලින් අපේ මාතෘ භූමියේ බේරාගෙන තිබෙන්න මේ නිරෝධායන සේව විශාල කාර්යභාරයක් කරා. ඔවුන් ඉතාමත් තමන්ගේ දැනුම තමන්ගේ පර්යේෂණ උපයෝග කරගෙන සාම්පල් දෙකක් ප්‍රතික්ෂේප කරා මේ ඉතාමත් අහිතකර සුද්‍ර ජීවීන් ඉන්න බව. හැබැයි මම අහන්නේ එකයි. එවැනි අහිතකර සුද්‍ර ජීවීන් සාම්පල් පරීක්ෂා කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කරේ කවුද? එහෙම කොහොමද කරන්නේ? රටට ගේන්න සුදුසුද නැද්ද කියලා නිසි පරීක්ෂාවකින් තොරව LC විවෘත කරේ කවුද? අද චීන රජයට දොස් කීමෙන් පළක් නැහැ. ඔවුන් කියන්නේ සාධාරණ ප්‍රශ්නයක්. මොකද්ද ඔවුන් කියන්නේ? ඔවුන් කියන්නේ අපිට ණයවර ලිපි නිකුත් කරා අපිට බහන්න ඇනුම් කරා අපි නැව පිටත් වුණා. ඔයගොල්ලෝ LC ඕපන් කරලා තිබෙන්නේ අපේ නැව අවසල්ලි දීපන්. සල්ලි දෙනකන් යන්නේ නේ. හැබැයි කවුද මෙතන මේ ගනුදෙනු කරේ? සාම්පල් පරීක්ෂා කිරීමට කලින් කවුද LC එක ඕපන් කරන්න නියෝග දුන්නේ? මහින්දානන්ද අලුත්ගේ මන්ත්‍රීවරයා පහුගිය දවස්වල පොහොර පිළිබඳ බදාගෙන කතා කරා. මේ දවස් 7කින් නම් කියනවා පොහොර මග නෙවෙයි සසේන්ද්‍රගේ කියනවා. මා දන්නේ ඒක ඇතුලේ තියෙන කුමක්ද කියලා. අර මා දන්නේ ඊට කලින් තිබුණේ මොකද්ද කියලා. ඊට කලින් පොහොරගෙන මේ පාර්ලිමේන්තුව රටේ ඔක්කොම නේද වීරය ඔහු. හැබැයි අද කියනවා පොහොර මග නෙවෙයි සසේන්ද්‍ර රාජපක්ෂගේ කියනවා. හරිද? ඒ වගේම තමයි උන්වහන්සේ දන්නවා. ඊට පස්සේ ඉන්දියාවෙන් නේද නැනෝ යූරියා මේ නයිට්‍රජන් කියන එක මොකක් හරි ද්‍රව්‍යයක තැම්පත් කරන ප්‍රභේදයේ යූරියා. ඒක මේ විද්‍යාත්මක නැනෝ යූරියා ආනයනය කරනවා. අද මොකද පළ වී තිබෙන්නේ? ඉන්දියාවේ එහි මිල රුපියල් මිලිලීටර් 500ක මිල රුපියල් 654යි. හැබැයි ලංකාව ගෙනත් තිබෙන්නේ මිලිලීටර් 500ක් ගෙනත් තිබෙන රුපියල් 2550ට. හතර ගුණයකට අධික මිලකට ගෙනත් තිබෙනවා. LC එක ඕපන් කරේ කොහොමද? සාමාන්‍ය මේ අමාත්‍යවරු දන්නවා. ඕනෑම ණයවර ලිපියක් නිකුත් කරන්නේ කාගේ නමටද? සප්ලයර්ගේ නමට, සැපයුම් කරුගේ නමට. හැබැයි මේ සල්ලි දාන්නේ කාටද? මොහන් ටී පෙරේරා කියන කුප්‍රකට ජාවාරම්කාරයෙකුගේ මේ ටවුන් හෝල් වල තියෙන මහජන බැංකුවේ ශාඛාව ගිණුමක් තිබුණේ PB ජයසුන්දර නියෝගයක් නිකුත් කරලා ගිහුම අරින්න කියලා. ඒක එහි දෙවනි කළමනාකරණ තුමිය CID එකකදී ප්‍රකාශ තියෙනවා. එතකොට හදිසි account එකක් කරලා සඳුදා දිනේ account එකක් කරලා මේ සල්ලි ඒකට යවනවා. තීරණය ගන්නේ සඳුදාරය කැබිනට් මණ්ඩලය. සඳුදාරය කැබිනට් මණ්ඩලය එකතු වෙනකොට සඳුදා දවල් වෙනකොට සල්ලි මාරු කරලා ඉවරයි. අපි අහනවා මෙවැනි ව්‍යසනයක් වෙලාවෙදිත් වංචාහිත එළියට එන පාලක කණ්ඩායමක් මේ රට හදයිද? පොහොර ව්‍යසනය, කොවිඩ් වසංගතේ ව්‍යසනය, ව්‍යසන වෙලාවකදී තමන්ගේ මනස වැඩ කරන්නේ ඒකෙන් කීයක් හරි ගහ ගන්න නම් දූෂිතභාවය නම් තමන්ගේ මනස
කීයකරි හම්බ කරගැනීමේ සුවමනාවෙන් නම් කටයුතු කරන්නේ එවැනි පාලකයන් මේ රට හදන්නේ නැහැ. ඒ නිසා මේ රට හැදීම සඳහා ඉතාමත් වැදගත් ප්‍රවේශයක් අපේ රට අවශ්‍යයි. මේ දූෂිත දේශපාලන වෙනුවට අදූෂිත දේශපාලනයක් අපේ රට අවශ්‍යයි. දෙක, මේ රට අත්පත් වී තිබෙන ප්‍රපාතය සරල තැනක නෙමෙයි තිබෙන්නේ. මේ රට ගොඩනැගීම සඳහා සියලු දෙනා සාමූහික ප්‍රයත්න දැරිය යුතුයි. ඒ නිසා මා මේ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඔබ හැමදාමත් විශ්වාස කරන තනි පුද්ගලයන් කෙරෙහි ඔබ හැමදාමත් බලාපොරොත්තු තිබෙනවා මා කලින් කිව් පරිදිම ඉන්ද්‍රජාලිකය විලා රට ගොඩනගි ගනි දියසෙන් කුමාරය විලා රට ගොඩගනි මොන කට්ටියද ආවේ නැත්තේ දුප්පතාගේ හිතවතෙක් ආවා නේ මතකද නේද විහාර මහදේවිය ආවා දුටුගැමුණු ආවා පොළොන්නරුවේ ගැමිය ආවා ආසියාවේ ලොකුම මොළේ ආවා වැඩ කරන විරුව ආවා එන්න පුළුවන් හැම වර්ගෙම ඉන්ද්‍රජාලිකයෝ ආවනේ මොකද්ද රට අත්පත් වෙලා තිබෙන්නේ රටට අත්පත් වෙලා තිබෙන ව්‍යසනේ රටට අත්පත් වී තිබෙන විනාශය ඒ නිසා මේ රට ගොඩනැගීම තනි පුද්ගලයන්ගේ විශ්ම කර්ම වැඩක් නෙවෙයි මේ රට ගොඩනැගීම සාමූහික ප්‍රයත්නයක් කැබිනට් මණ්ඩලය සාමූහිකව ආණ්ඩුව සාමූහිකව දේශපාලන සාමූහිකව රාජ්‍ය සේවකයන් සාමූහිකව පෞද්ගලික අංශ සාමූහිකව රටේ තරුණ පරම්පරාව සාමූහිකව ගොවියා දීවරය වැඩ කරන ජනතාව සාමූහිකව මේ හැමදෙනාම සාමූහික පරබැදීමක් කරේ නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ හැබැයි සාමූහික ප්‍රයත්නයක් යොදන්න මොකද කරන්න ඕන පළමු කොටම දේශපාලනය වරප්‍රසාදලා තනතුරක සිට සාමාන්‍ය සියසුනේ සිට පහළට බහින්න ඕන අහසේ සිට පහළට බහින්න ඕන දේශපාලන කියන වරප්‍රසාදලා තනතුරක් නොවේ දේශපාලන කියන්නේ සම පුරවැසියන් එක්ක ඉඳගෙන සම පුරවැසියන් එක්ක කටයුතු කරන සම පුරවැසියන්ගේ දුක සතුට බෙදාගෙන රට ගොඩනගන ව්‍යායාමයක් බවට පත් කරන්න ඕන ඒ නිසා අපි සාමූහිකත්වය කැඳවන්න ඕන මේ රටට තමුන්නාන්සලා සාමූහිකත්වය කැඳවන්න පුළුවන් තමුන්නාන්සලාට ඒ සාමූහිකත්වය කැඳවන්න බෑ ඇයි මේ අයවැය ලේඛනේ බලන්න මා ගොඩාක් විස්තර කරන්න යන්නේ මට කාලය සීමිත නිසා මේ අයවැය ලේඛනේ තමුන්නාන්සලා දන්නවා රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 1 2 3 4ක් නියෝජනය කරනවා මා හරියටි 1 2 3 4යි ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා නේද? ඒතර විශාල ප්‍රමාණයක් නියෝජනය කරනවා ඒ පවුල වෙත ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශයට කොච්චර මුදල් වෙන් කොට තිබෙනවද? මුළු වියදම බිලියන 5200යි ට්‍රිලියන 5.2යි. හැබැයි ඒ අමාත්‍ය සඳහා වෙන් කරලාද මුදල ට්‍රිලියන 3470යි. එතකොට ට්‍රිලියන සමාන මිලියන 5200ක් වැය කරනකොට මිලියන 3470ක් වැය කරන්නේ එක කණ්ඩායමක් අත. පවුලක් අත. ඒ කියන්නේ මුළු රාජ්‍ය වියදමෙන් 64ක්. ඉතින් කොහොමද කැබිනට් මණ්ඩලයට සාමූහිකත්වයක් නිර්මාණය කරන්නේ? අනිත් ඒවා නිකන් සූප්පු කර ඉන්න පුළුවන් මස්කටු. හැබැයි ඒවා අපේ සංවර්ධනයේ ප්‍රධාන උපාය මාර්ග නෙවෙයිද? අධ්‍යාපන අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයිද? සෞඛ්‍ය අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයිද? අපේ රටේ කුෂිකර්මාන්ත සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයිද? ඒවා තමයි වැදගත් සංවර්ධන උපාය මාර්ග දීවර අපේ රටේ සංවර්ධනයේ ප්‍රධාන වැඩ කොටස. ඒ නිසා වැඩ කොටස් වලට අනුව තමයි අපි මුදල් ප්‍රතිපාදනය වෙන් කළ යුතු තිබුණේ. ඒ වැඩ කොටස් වල ඉලක්කය අපි අපේ ඉලක්කය ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන් කළ යුතු තිබුණා. හැබැයි වෙන සාමූහිකත්වයක් කැබිනට් මණ්ඩලය තුල නැහැ. ඇමතුරු එක ඒවා කියනවා මෙහෙම රටකට යන්න පුළුවන්. මෙහෙම රටකට යන්න පුළුවන්. සමහර කැබිනට් ඇමතුරු කියනවා එහෙම කැබිනට් පත්‍රිකාවක් දැක්කේ නැති බව. එහෙම එකක් සම්මත නොවූ බව. අනිත් අය කියන එහෙම සිදු වූ බව. කවුද අපි විශ්වාස කරන්නේ? ඒ නිසා එක දේශපාලනයේ 3-2 ස්ථාවරත්වය නෙවෙයි. ඒවා නිකන් අලියුලුමුළු කෙලපිඩක්සේ හෙලවෙනවා වැටෙනවා. ස්ථාවරත්වය තියෙන සාමූහිකත්වය මත. ඒ නිසා පළමුවටම ආණ්ඩුවක් ඇතුලේ දේශපාලන සාමූහිකත්වය නිර්මාණය වෙන්න ඕන. ඊළඟේ දේශපාලනයේ සමත් වෙන්න ඕන සමාජ සාමූහිකත්වය කැඳවගෙන ඉන්න. මේ සමාජය මේ රට ගොඩනැගීම පිළිබඳව ඉතාමත් වේදනාවකින් සහ අපේක්ෂාවකින් පෙළෙනවා. මම දන්න අපේ රටේ විදේශගත පුරවැසියන් මේ රට ගොඩනැගීම පිළිබඳ මහත් අභිලාෂයක් බලාපොරොත්තුවක් ඇති වුණු. ඔවුන් මේ රටෙන් ලෑස්ති. මේ රට ගොඩනැගීම සඳහා මුදල් එවන්න ලෑස්ති. හැබැයි පාලකයා පෙන්වන්න ඕන කම තිබෙනවා මේ රට ගොඩනැගීම සඳහා ඇත්ත ප්‍රයත්න තමන්ට තිබෙන බව. ඇත්ත දැක්මක් තිබෙන බව. ඇත්ත වමනාවක් තිබෙන බව පාලකයා පෙන්වන්න ඕනකම තිබෙනවා. අපේ රටේ පුරවැසියන් ඔබට මතකෙත් නේද? ලක්ෂ 2-3 වියදම් කළ චාටර් ෆ්ලයිට් තරම් කතරයක් ගහලා යන්න ආවා. මා කියන්නේ උන්ගේ රැවටීම නෙවෙයි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා මේ රටේ ඡන්ද දීපු සාතිශය බහුතර ජනතාවක් ඔවුන් දේශපාලන කරේ විශ්වාසය බිඳවැටලා තිබුණා. ඔවුන් මේ රට ගොඩනැගීම පිළිබඳ අපේක්ෂාවන් බිඳවැටලා තිබුණා. නමුත් ඔවුන්ට නැවුම් අපේක්ෂාවක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විසින් ඉටු කරයි කියලා විශාල බලාපොරොත්තුවක් තිබුණා. ඔවුන් චාටර් ෆ්ලයිට් තරම් ආව කතරයක් ගහලා යන්න. දිනුවට පස්සේ තරුණයන් තාප්පවල චිත්‍ර අඳින්න පටන් ගත්තා. තරුණයන් පුරන් කුඹුරුවක් සද්දන්න පටන් ගත්තා. මේ රට ගොඩනැගීම පිළිබඳ විශාල අභිලාෂයක් තිබුණා. හැබැයි කොයි අභිලාෂය? තමුන්නාන්සලට පවත්වාගෙන යන්න පුළුවන් පවත්වාගෙන යන්න බෑ. පළමු කොටම තමුන්නාන්සලා මේ දේශපාලනය වරප්‍රසාදලත් තනතුරක සිට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒ ආදර්ශය දෙන්න ඕන. ඒ ආදර්ශය දිහෙක් කෙසේද? එකක් මේ පොලිස් නිලධාරීන්ගෙන මෙහෙම മന്ത്രിවරයෙකුට.
මොකටද මේ පොලිසිය තියන් ඉන්නේ? මම අවුරුදු 21ක් මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරයෙකුට මාස 15ක් වැඩ කරලා තිබෙනවා. ඒක දිනක එක පොලිස් නිලධාරියෙක් අපේ ආරක්ෂාවට අරගෙන ඉන්නේ. හරි? ගත්තේ නැති අය ඉන්නවනම් බොහොම හොඳයි. ගත්තේ නැති අය ඉන්නවනම් බොහොම හොඳයි. හැබැයි මම කියන්නේ මතක තියාගන්න. මොකටද මේ? මම දැක්ක එක වෙලාවකදී පොලිසිය ඉන්න 85000ක් මා දන්නේ පත්‍ර වාර්තාවක් මම ඒක වගේ කියන්නේ පොලිසිය ඉන්න 85000ක් 40000ක් යොදවලා තිබෙනවලු මේ ප්‍රධාන ප්‍රභු ආරක්ෂාව සඳහා. ඉතින් මොකද රටේ පොලිසියෙන් ඇති වෙන්නේ? මේ ධනෙ නාස්ති කරන්න ඕන මේවට. එතනින් අපි බහින්න ඕන. ඊට පස්සේ මේ අමාත්‍යවරුන්ට ගෙවල් දෙන්න ඕනද? ලයිට් බිල වතුර බිල ගෙවන ගෙවල් දෙන්න ඕන අමාත්‍යවරුන්. මේ ගොඩක් අයට කොළඹ ගෙවල් තියෙනවා. තමන්ගේ ගෙදරින් ඉඳන් වැඩට යන්න පුළුවන්. ඇමති දූර නැති කාලේ ගෙදර ඉන්නවා. ඇමති දූර හැදුනා මොකටද මේ ගෙවල් වලට යන්නේ? මේ අත්තරින්න ඕන. ජනාධිපතිවරයාට මම ස්තුතිවන්ත නෝ මිරියාන නිවෙසේ ඉන්නේ. හැබැයි මම කැමතියි ඔහු ජනාධිපති මන්දිරයට යන්න ඕන. ඒක එතන එතුමට ලේසි. මිරියානි දා යනකොට පොලිසිය පාරේ දාලා හැම කඩේකම CID දාලා කොත්තු කඩේ කාටවත් ඉන්න බෑ සැලුන් එක වැඩක් කරන්න බෑ. මිරියාන ප්‍රදේශ මිනිස්සුන් ඊට වඩා ප්‍රශ්නයක්. හරිද? මම දන්නවා. මගේ යාළුවෙක් ඉන්නවා යාළුවෙක් ගෙදර මාසෙකට සැරයක් ගෙදර එනවා. ඇවිල්ලා අහනවා කවුද ඉන්නේ කියලා. ඒක වෙලාවක ඒ මහත්තයා කියලාද මම දන්න නිසා කියන්නේ දිනේශ් ගුණවර්ධනතුමා. හරිද? එතුමා කියනවා මොකද්ද? හරිද? ඉතින් කරුණාකරලා එයාට ගෙයක් තියෙනවා ඒ ගෙදර අරන් යන්න කියලා. ඒගොල්ලන්ට ඒ ඉන්න කියලා. එතුමා එතෙන්ට යන්න. හැබැයි රටවටේ වයින් කරන්න. රටවටේ තියෙනවනේ 7-8ක්. අවුරුද්දකට එක දවසක් යන්නේ නැහැ. යාළු මිත්‍රෝ, ගජ මිත්‍රෝ ගිල්ලෝ වගේ ඉන්නේ. පොලිසිය දාලා තියෙනවා, ආරක්ෂාව දාලා තියෙනවා. ඉතින් ඇමති නිවාස මේ ඔක්කොම අරගෙන එක සංස්ථාවක් හදලා ලෝකේ ඉන්න ධන කුවේරන් සංචාරකයන්ගෙන් හදන්නේ ඒවට. තමුන්වහන්සේ ලොකු විප්ලවීය පියවරක් ගත්තා. මොකද අමාත්‍යවරුන්ට ලීටර් 5ක තෙල් අඩු කරලා. අනේ ඒ වගේ මේක වහන්න බෑ. හරිද? මම දන්නවා මට මතකයි ඉස්සර දුන්නේ ලක්ෂ එකමාරක් දුන්නා තෙල් ගහන්න. තෙල් මිල යනකොට ඔය කැබිනට් මණ්ඩලෙම තීරණයක් ගත්තා. මේක නෙවෙයි කලින් කැබිනට් මණ්ඩලෙම තීරණයක් ගත්තා. සල්ලි වලින් නෙවෙයි තෙල් වලින් දෙනවා කියලා. ඒතර කොච්චර තෙල් ගණන් ගියත් ඇමතිවරුන්ට ප්‍රශ්නයක් නෑ. ඉස්සර දුන්නේ ලක්ෂ එකමාරක තෙල් දුන්නා. ඒතර ලක්ෂ එකමාරට සරිලන තෙල් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ තෙල් මිල ඉහළ යන්න මොකද උනේ? තෙල් මිල ඉහළ යන්න තෙල් ගාන අඩු වුණා. ඊට පස්සේ තෙල් වලින් දෙන්න තීන්දුව කරා. අන්න එහෙමයි බෙදාගන්නේ. ඒ නිසා මේ දේශපාලනයේ වරප්‍රසාදල තනතුරක සිට බිමට බහින්න. පොදු ප්‍රවේශයෙන් එක කරට කර හිටමින් සාමික මේ රට ගොඩනගන්න පුළුවන් කියන පණිවිඩය දෙන්න. අන්න ඒක තමයි අපේ රටේ දේශපාලනයේ දෙවෙනි පරිවර්තනය. එහෙම නැතුව වෙන්නේ වගේ මේ රට ගොඩ ගන්න බෑ. එකක් අදූෂිත දේශපාලනය, දෙක මහජනයා සාමික ලෙස මේ රට ගොඩ නැගීම සඳහා බද්ධ කර ගැනීම. තුන ආර්ථික වැඩපිළිවෙල. මේ කෙටි කාලීන අර්බුදයට විසඳුම් දිගු කාලීනව. අපි දන්න ඕනෑම රටක් තමන්ගේ ආර්ථික සංවර්ධන මාවත හදන්නේ. අපේ බොහෝ අය අපිට කිව්වා ගරු නියෝජක කතානායකතුමා අපි සිංගප්පූරුවක් කරනවා කියලා. සිංගප්පූරුවක් විය හැක්කේ සිංගප්පූරුවට විතරයි. අපි මැලේසියාවක් කරනවා කියනවා. මැලේසියාවක් කළ හැක්කේ මැලේසියාවට විතරයි. එයි හැම රටක්ම සමන්ගේ සංවර්ධන උපාය මාර්ගය සකස් කරගන්න. ඒ රටේ තිබෙන විශේෂතා මත අපි දන්න සිංගප්පූරුව කියන්නේ වර්ග කිලෝමීටර් 600 ගණනක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කයට ආසන්න කුඩා භූමියක්. විශාල නැව් මාර්ගයක් තිබෙනවා. දුන්න එක හයි ලෙවල් පාරයිනේ පර්චස් 1000ක් තියෙනවා වගේ. හයි ලෙවල් පාරයිනේ පර්චස් 1000ක් තියෙනකොට කවුරුවත් යන්නේ නැහැ බතල හිටවන්න. කවුරුවත් යන්නේ නැහැ මඤ්ඤොක්ක හිටවන්න. හයි ලෙවල් පාරේ පර්චස් 1000ක් තියෙනවා සුපර් මාකට් එකක් දානවා. ඉතින් සිංගප්පූරුව විශාල නැව් මාවතක් අයිනේ පිහිටලා තිබුණා. ලොකුම සුපර් මාකට් එක දැම්මා. ඒක ලෝකේ ලොකුම සුපර් මාකට් එක. සුපර් මාකට් එකට අවශ්‍ය වෙන කරුණු තමයි දිනු කරේ. සුපර් මාකට් එකට ඕන තාමත් හොඳ බැංකු පද්ධතිය. ඉතින් සිංගප්පූරුව දිනු කරන්න ලෝකේ කාර්යක්ෂම බැංකු පද්ධතිය හදුවා සිංගප්පූරුව ඩෙවලොප්මන්ට් බැංක්. ඇයි? මූල්‍ය ගනුදෙනු වෙන්න ඕන සුපර් මාකට් එකට. ඊළඟ මිනිස්සු එන්න ඕන සුපර් මාකට් එකට. ඒ නිසා ලෝකේ කාර්යක්ෂම ගුවන් සේවය හදුවා සිංගප්පූරු එයාලයින්. ඊළඟ ලෝකේ කාර්යක්ෂම වරාය පද්ධතිය හදුවා සිංගප්පූරු වරාය. මොකටද? සුපර් මාකට් එකක් දිනු කරන්න. දැන් අපේ රට සුපර් මාකට් එකක් කරන්න බෑ. ඒ නිසා ඕනෑම රටක් තමන්ගේ ආර්ථික උපාය මාර්ගය තෝරන්නේ. ඒ රටේ පිහිටීම, ඒ රටේ සම්පත්, ඒ රටේ මානව සම්පත, ලෝක දේශපාලනය, ඒ රටේ ශිෂ්ටාචාරය ගොඩනගන ආකාරය. කොහොමද අපේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගන්නේ? ඒක වැදගත්. ඒ නිසා අපේ රට ගොඩනගන ඕන. අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. අපි කවුරුත් දන්නවා. ප්‍රධාන මුහුදු මාර්ග 4ක් අපේ රටේ ආසන්නෙන් පිහිටලා තිබෙනවා. එකක් ඕස්ට්‍රේලියාවට, යුරෝපෙට, ඈත පෙරදිග රටවල්, ඉන්දියාව. මේකේ වසරකට නැව් 36000ක් ගමන් කරනවා. මේකේ ලෝක වෙළඳාමෙන් 30%ක බහණ්ඩ ප්‍රමාණය වෙන මේ කලාපී. ඒ නිසා ඉතාමත් වැදගත් තැනක අපේ රට පිහිටා තිබෙනවා. ඒ නිසා අපේ රටේ ආර්ථික වැදගත් මධ්‍යස්ථානයේ නාවික කර්මාන්තය ප්‍රතිනවගත කිරීම. ඒක තමයි වැදගත්ම ශේෂ්ත්‍රය. අපි ඒ සඳහා සංවර්ධන උපාය මාර්ග සකස් කරා. ඒ අපිට වඩා වුන් දන්නවා. ඒ නිසා තමයි චීනය වරාය වලත්පත් කරගන්නේ. ඒ නිසා තමයි ඉන්දියාව වරාය වලත්පත් කරගන්නේ. ඒ නිසා තමයි අද තමුන්නාන්සේලා වරාය අධිකාරිය සතුව තිබෙන ලොජිස්ටික් සේවා, ඒ කියන්නේ පහසුකම් සේවා සැපයීමේ ආයිතිය චීන සමාගමට ලබා දීම සඳහා අක්කර 13ක භූමියක් දෙන්න යෝජනා කරලා තිබෙනවා. ඔබතුමාට විනාඩි 5යි. විනාඩි 5ක් තියෙනවා. ඔව් මාව සංකරණය නිසා. ඒ නිසා මේ පිහිටීමත් එක්ක සංවර්ධන මාවත
අපේ රටේ ස්වභාවික සම්පත් එක්ක සංවර්ධන මාවතක්. අපේ රටේ මානව සම්පතත් එක්ක සංවර්ධන මාවතක්. අපිට විශාල මානව සම්පතක් ඉන්නවා. මේක දියුණු කළ හැකි මානව සම්පතක්. විශේෂයෙන්ම අපිට සංවිධිත අධ්‍යාපනයක් දිගු කාලයක සංවිධිත අධ්‍යාපනයක් තිබෙනවා. මීතුරා මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපිට සංස්කෘතියක් ආවා. අධ්‍යාපනයක් ආවා. ඒකට ආර්ථික රටාවක් ආවා. ඒ මත ගොඩනැගුණු මහා ලෝකයේ විශ්වකර්ම නිර්මාණය කරන්න පුළුවන් මහා දැනුම සම්භාරයක් තියෙන ජනපජාවක් ඉන්නවා. මේ ජනපජාව දියුණු කරන්න මේක තමයි අපේ සම්පත. අපිට තෙල් නේ, අපිට ගෑස් නේ, අපිට ගල්ලංගුරු නේ, අපිට රත්තරන් නිදිනේ, අපිට තුත්තලංග නිදිනේ, අපිට තඹ නිදිනේ. ඒවා තමයි ලෝකේ වාණිජ සම්පත්. අපිට තියෙන ලොකුම සම්පත මානව සම්පත. ඒ නිසා අපේ ආර්ථිකයේ වැඩිම පංගුව යොදන්න ඕනේ මේ මානව සම්පත සංවර්ධනය කරන්න. මානව සම්පත සංවර්ධනය කරන්න මොනවද? එක අධ්‍යාපනය. වැඩිම බර තබන්න ඕන අධ්‍යාපනය. දෙක සෞඛ්‍ය, නිරෝගී සම්පන්න ජීවිතය. තුන ක්‍රීඩාව. අපේ ක්‍රීඩාවේ කොතනද ඉන්නේ අද අපි? පහුගිය ඔලිම්පික් වල බැලුවොත් රටවල් 85ක් කුමක් හෝ පදක්කමක් ගන්නවා. අපේ දරුවෝ ගණනාවක් සහභාගී වුණා. ඒ දරුවන්ගේ වැඩි ප්‍රමාණයක් සහභාගී වුණේ වයිට් කාඩ් එකකින්. අපිට ලැබෙන විශේෂ වරප්‍රසාදකින් පරිසාදන මට්ටම සම්පූර්ණ කරලා නෙවෙයි. අපේ කිසි දරුවෙකුට මූලික වටෙන් උඩට යන්න බැරි වුණා. අපි එහෙම අසරණ වෙච්ච රටක්ද? ඒ නිසා අපිට ක්‍රීඩා සැලැස්ම කොහොමද? අපේ මානව සම්පත් දියුණු කරන්න අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව ප්‍රමුඛ කරගත්තු මානව සම්පත් දියුණු කිරීම සංවර්ධන මාවතකට අපි යන්න ඕන. ඊළඟ ලෝක දේශපාලනේ අපි ක්‍රමානුකූල ගරු නියෝජකයන්ට චීන ගුලට රිංගුවා. වේගෙන් රිංගුවා. රිංගුවට වඩා සල්ලි දීලා ගුලට ඇදලා ගත්තා. චීන සමාගම් විසින් අපේ රටේ නායකයන්ට සල්ලි දීලා චීන ගුලට ඇදලා ගත්තා. අද ලෝකේ බල ගැටුමේ ප්‍රධාන පාපන්දු පිටියේ බල ගැටුමේ විශාලතම දඩබිම් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. අද මොකද්ද අපේ රට වෙලා තිබෙන්නේ? හම්බන්තොට වරායේ චීන නම්, කොළඹ ජැටි චීන නම්, පෝට් සිටියේ චීන නම්, අක්කර 13ක් දෙනවා නම් චීනට ලොජිස්ටික් කර්මාන්ත පවත්වාගෙන යන වරාය අධිකාරියෙන් ඒ චීන පංගුව. ඊට ප්‍රතිපක්ෂව බටහිර ජැටිය ඉන්දියාවට, තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියාවට, ත්‍රිකුණමල ජැටිය ඉන්දියාවට ලෝකේ බල තුනනේ පැතිකඩ අපි ලංකාව භූමියට ගෙනාවා. ඒ අනුව තමයි කෙරවල පිටිය බලාගාරය ඇමරිකාවට, කෙළවර පිටිය බලාගාරයේ ඒක නම් අපි මුදල් ඇමතුමා සතුටු වෙනවා ඇති. හරිද? කෙරවල පිටිය බලාගාරය ඇමරිකාවට, එහි නල පද්ධතිය ඇමරිකාවට, එහි ගබඩා සංකීර්ණ ඇමරිකාවට, ගෑස් සැපයීම ඇමරිකාවට. කල්පනා කරලා බලන්න. මොකද්ද වෙලා තිබෙන්නේ? ලෝකයේ අද බල ගැටුමක් තිබෙනවා. එහි විශාල ආර්ථික ගැටුමක් තිබෙනවා. ඒ වෙළඳපොළ ගැටුමක් තිබෙනවා. වෙළඳපොළ බෙදා ගැනීම පිළිබඳ ගැටුමක් තිබෙනවා. ලෝකේ මහ බලවත් රාජ්‍යයන්ගේ ගැටුමට ලෝකේ අවතීර්ණ වී තිබෙනවා. අපේ වැරදි විදේශ ප්‍රතිපත්තියකට වඩා අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය චීන සමාගම් විසින් අපේ නායකයන් මිලදී අරගෙන ක්‍රමානුකූල අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ දේශපාලනයත් චීන ගුලාස්සට ගෙනිච්චා. ඒකේ ප්‍රතිවිපාක අද අපි භුක්ති විඳින්න තිබෙනවා. ඒ නිසා ලෝක දේශපාලන සැලකිල්ලක් කරගත්තු ආර්ථික උපාය මාර්ගයක් අපි සංවර්ධනය කරන්න ඕන. ඊළඟ අපේ රටේ ශිෂ්ටාචාරය ඕනෑම රට කල්පනා කරන්නේ ඒ රට ගොඩනැගුණේ කොහොමද? අපේ රටේ ගොඩනැගුණේ කොහොමද? අපි දන්නවා යුරෝපයේ කාර්මිකකරණය උනේ නිකන් නෙවෙයි. ඔවුන්ට ස්වභාවිකවම සීත ඍතුවක් තිබෙනවා. විශාල සීත කාලයක් තිබෙනවා. ඔවුන්ට ඕන වුණා රස්නේ ඕන වෙනවා. ඒ නිසා ගල්ලංගුරු ඕන වෙනවා. ඔවුන් ගල්ලංගුරු කර්මාන්තය ආරම්භ කරනවා. ඉස්සලා පතල් කර්මාන්තය තමයි යුරෝපයේ ප්‍රධාන කර්මාන්තය. ඒක තමයි වාස්ප එන්ජින් එක හොයාගන්නේ. ඒක තමයි විද්‍යුතය හොයාගන්නේ. ඒක තමයි රසදිය හොයාගන්නේ. ඔවුන් කාර්මිකකරණයෙන් ඉස්සරහට එනවා. හැබැයි අපි එහෙම ගියේ නෑ. අපේ ශිෂ්ටාචාරය එහෙම නෙවෙයි. අපේ ශිෂ්ටාචාරය කොහොමද වෙන්නේ? අපේ ශිෂ්ටාචාරය ගොඩනගන්නේ කලාවේ අසබඩ මල්ලතෝයේ අසබඩ අනුරාධ ග්‍රාම විජිත ග්‍රාම අපේ කුෂ්කර්මාන්ත පදනම් වෙච්ච තමයි අපේ ශිෂ්ටාචාරය ගොඩනගන්නේ. ඒ නිසා තමයි අපි ආදිත මිතුන් මිත්තන් වැව් 32000ක් හැදුවේ. ඒ වගේ මතක තියාගන්න. ඒ වැව් 32000 හදනකොට අපේ ආදිතම කිසිදු මුතුන් මිත්තෙක් මධ්‍ය කඳු කරේ වැහුව දුවේ නැහැ. අපි හැමදාමත් කරපු දේ තමයි මධ්‍ය කඳු කරේ සංරක්ෂණය කරා. මධ්‍ය කඳු කරේ ආරක්ෂා කරා. ඒක වනලැබ ආරක්ෂා කරා. ඉස්සර අලිහිටිය වීලි කලාපේ මධ්‍ය කඳු කරේ. අර සුද්දා හෝටන් තැනදී අලි 108ක් ඝාතනය කරු බව කියනවා. ඒ කියන්නේ අලිහිටිය කොහෙද? අලිහිටිය මධ්‍ය කඳු කරේ. අපි මොකද කරේ? මධ්‍ය කඳු කරේ ආරක්ෂා කරලා ඒ රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරා. අංගම් මැඩිල වේල්ල බැඳා. මිනිපේ වේල්ල බැඳා. බැඳලා අපි උඩට වතුර ගත්තා. අපේ මොකද කරේ? පැරණි රජදරුවෝ අපේ මධ්‍ය කඳු කරේ හදවත වගේ ආරක්ෂා කරා. වර්තමාන රජදරුවෝ කරපු දේ තමයි මධ්‍ය කඳු කරේ විනාශ කරා. අපේ සුළුව මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය විනාශ කරා. වැව් 32000 තිබු රටක් අද ඉතුරුලා තියෙන වැව් 14000යි. ඒකෙන් වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. අපේ ශිෂ්ටාචාරය ගොඩනගුණේ පදන මේක. ඒ නිසා තමයි ලෝකේ වාස්ප එන්ජින් එක හොයාගන්නකොට අපි බිසෝකට හොයාගන්නවා. ලෝකේ විද්‍යුතය හොයාගන්නකොට අපි මඩසොර හොයාගන්නවා. ලෝකේ කාර්මික නිෂ්පාදනය කරනකොට අපි කලාවේ විදන් 30 දක්වා 70ක් 100ක් අංගලකට බැස්මත් සහිත යෝධයලා නිර්මාණය කරනවා. අපේ ශිෂ්ටාචාරය ඒක. ඒ නිසා අපේ ශිෂ්ටාචාරයේ පංගුවක් අපේ ආර්ථිකය නියෝජනය කරන්න ඕන. ඒ ශිෂ්ටාචාරය වළක්වන්න බැරි විදිහටම අපේ ගැමි කුසකර්මාන්ත මත බදරන් වෙච්ච ශිෂ්ටාචාරය. ඒ නිසා අපේ ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න කුසකර්මාන්තය මම අවසන් කරනවා කරු මන්ත්‍රීතුමා නියෝජකතුමනි. ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න නම් ඔවුන්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රභේය කුසකර්මාන්තය වී නිෂ්පාදනයේ ලාභ ලබන්නේ නැතුව
එළවලු නිෂ්පාදන ලාභ ලබන්නේ නැතුව, කුඩා තේවත ලාභ ලබන්නේ නැතුව, කුඩා කුරුඳුවත ලාභ ලබන්නේ නැතුව, ගම්මිරිස්සොත් එනසල්වත ලාභ ලබන්නේ නැතුව ඔවුන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්න බෑ. ඒ නිසා අපේ ශිෂ්ටාචාරය මත පදනම් වෙනවා නම් කුෂිකර්මාන්ත අපේ රටේ ආර්ථික විශාල පංගුවක්. හැබැයි තමුන්නාන්සේලා ඒ ඉතාමත් වැදගත් පංගුවට හෙනයක් මතක තබා ගන්න. තමුන්නාන්සේලාද හෙනයක් මේ කුෂිකර්මාන්තය ඇති කළ තියෙන තත්ත්වයට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ මොන ගොවියද මොන කාලෙද තමන්ට වගා කරන්න අවශ්‍ය පහසුකම් දෙන්න කියලා පාරට බැස්සි. අද ගොවි ජනතාව පාරට බැලලා කෑ ගාලා කියන මුකුත් නෙමෙයි. තමන් මේ වගා බීම අස්වද්දන්න ලෑස්ති. රටට බත සපයන්න ලෑස්ති. කරුණාකරලා අපිට අවශ්‍ය පහසුකම් ටික දෙන්න කියලා. ඒ පිළිබඳව අවධානය යොමු නොකරන අයවැය ලේඛනකින් අපිට ඇති ඵලයකින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා අවසාන වශයෙන් මා කියන්නේ මේ අයවැය ලේඛනින් අපිට පෙන්වන්න කරන්න කවරක්වත් නෙවෙයි. අපේ රට මෙතෙක් ගමන් කර තිබෙන මාවත අසාර්ථක මාවතක් බවටත් මේ මාවත වෙනස් කිරීම සඳහා මේ රටේ පුරවැසියන්ට බල කර සිටින මඟ පෙන්වන අයවැය ලේඛනය බවට ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවස්ථාව ලබා දුන්නාට. ගරු අංගජන රාමනාදන්